සම්මා සම්බුදු සරණයි. උතුම් වූ නිර්මල ශ්‍රී සද්ධර්මය සූවිසි පැයමුළුල්ලේම sannivedanaya කරමින් මෙරට ප්‍රථම බෞද්ධ නාලිකාව බවට පත්වුණු බෞද්ධ රූපවාහිනී නාලිකාව සමගින් අත්වැල් බැඳ ගන්නා පුණ්‍යකාමී සදහැවත් ඔබ සියලුම දෙනාට. පින්නතුනි, බෞද්ධ රූපවාහිනී නාලිකාව වස්සාන සමය වෙනුවෙන් ආරම්භ කරන ලද වස්සානයේ සූත්‍ර ධර්මදේශනාවේ අද දවසේ සමාරම්භයේ සනිටුහන් කරන්නටයි අපි මේ මොහොතේදී සෝදානම් වන්නේ. පින්නතුනි, සූත්‍ර ධර්මදේශනාව පැවැත්වීම සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පුණ්‍යවන්ත කේන්ද්‍රස්ථානයට වැඩම කරන්නට යෙදුණු අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී මයිලපිටිය මහා අනද සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම එක්ව සාදුනාද පවත්වමින් අද දවසේ දේශනාව සඳහා ගෞරවයෙන් යුතුව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහැවත්නි, අද මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව සඳහා සදැහැති පුණ්‍යකාමී දායකත්වයේ ලබා ගනිමින් මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව ලෝවැසි සත්වයන්ගේ හිතසුව පිණිස විකාශනය කිරීම සඳහා සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කරමින් සහභාගී වන පින්වත් පිරිස රත්මලානේ පදිංචි දමයන්ති පුංචි හේවා මෙනවිය ප්‍රධාන පැමිණ සිටින පින්වතුන් පිරිස විසින්. එහෙමනම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් ලෝතුරු තථාගතමා මෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පුෂ්ප පූජාවන් සිදු කරන්නටත් ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නටත් අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසටයි දැන් අවස්ථාව ලබා දෙන්නේ. ප්‍රථමයෙන්ම මල් වට්ටිය දේශකයන්න් වහන්සේට අතගස්වමින් ලෝතුරා ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්නටත් ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නටයි දැන් අවස්ථාව ලැබෙන්නේ. ඒ අතර වාරයේ හේවිසි කලා ශිල්පීන් විසින් ශබ්ද පූජාවන් පවත්වනවා ඇති. සාදු සාදු සාදු. එහෙමනම් පින්නතුනේ, ධර්ම ශ්‍රවණය කිරීමට මත්තෙන් උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අපි හැමදෙනාම නැවත වරක් සාදුනාදයක් පවත්වමින් තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනිච්ච සංඥා භික්ඛවේ භාවිතා බහුලී කතා සබ්බං කාමරාගං පරියාදියති සබ්බං රූපරාගං පරියාදියති සබ්බං භවරාගං පරියාදියති සබ්බං අවිජ්ජං පරියාදියති සබ්බං අස්මිමානං සමූහං තීති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ සජීව ලෙසින් ලොව පුරාම විසුරුවා හරින මේ සන්ධ්‍යාවේ දායකත්ව සූත්‍ර ධර්ම දේශනාවයි පින්වත් සියලු දෙනාම දැන් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. මේ උතුම් දේශනාව ධර්ම දානයක් ලෙස අද මුළු ලොව පුරාම විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ රත්මලානේ පදිංචි පින්වත් දමයන්ති පුංචි හේවා මෙනවිය විසින්. පින්වත්නි, ධර්මලාභය බොහොම දුර්ලභයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝක ධාතුවේ පහළ වෙලා සම්බුද්ධ ශාසනයක් පවතින වෙලාවේ පින්වත්නි, බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගෙන දෙසූ ධර්මය වටහා ගැනීමටයි අපිත් උත්සාහවත් විය යුත්තේ. ලෝකේ පින්පව් කියන එක කවදත් තිබුණා. එහෙත් බුදුවරු ලෝකේ පහළ වුණේ කාටත් තේරෙන කාරණේ දේශනා කරන්න නෙමෙයි. මේ සසර වසන සත්වයාට නොතේරෙන කාරණයක් තියෙනවා. ඒ නොතේරෙන කාරණේ නිසා මුළු ලෝකෙම අවුලෙන් අවුලටපත් වෙලා ඉන්නේ. ඒ අවුල ලිහා ගන්න නම් ලෝකයාගේ සාමාන්‍ය ජන විඥාණයෙන් වටහා ගන්න කාරණා වලින් පුළුවන්කමක් නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙ පහළ වෙලා ඒ ලෝකයාට දකින්නට වටහා ගන්නට ප්‍රකට කර ගන්නට බැරි වූ කාරණය අපිට අනුකම්පාවෙන් ප්‍රකට කරනවා. ඒ නිසා සම්බුද්ධ ශාසනයක් පවතින වෙලාවේ බුද්ධ ඥානයකින් අවබෝධ කරගෙන දේශනා කරන්නා වූ ධර්මය උත්සාහවන්තව පින්වත්නි ශ්‍රවණය කරමින් අවබෝධ කරගන්න අපි මහන්සි වෙන එක හුඟක් වටිනවා. මොකද පින්වත්නි, මේ ශාසනය අතුරුදන් වෙන කාලයක් තියෙනවා. මොකද මේ ශාසනය කියන එකත් පින්වත්නි අනියතයි. එතකොට මේ ශාසනය අතුරුදන් වෙනකොට ඒ අන්තර්ධානයන් පහක් සිද්ධ වෙනවා. ඒකට කියනවා පංච අන්තර්ධානය කියලා. පළවෙනි මේක තමයි පින්වතුනි පරියත්ති අන්තර්ධානය. පරියත්ති අන්තර්ධානය කියලා කියන්නේ ධර්මය පිළිබඳව තියෙන දැනීම කියන එක පින්වතුනි අතුරුදන් වෙලා යනවා. ධර්මයේ පිළිබඳ සරල මතු පිට කාටත් තේරෙන කාරණා කවි ගාථා අපිට මතක තියෙයි. නමුත් බුදුවරයන් වහන්සේ නමක් විසින් අවබෝධ කරගෙන දේශනා කරන පරම ගම්බීර උතුම් නිර්වාණ මාවත හෙළි කරන දේශනා ලෝකයෙන් ගිලිහෙනවා පින්වත්නි ටිකෙන් ටික. ඒකට කියනවා පරියත්ති අන්තර්ධානය. අවසානයේ දිනයක් එනවා, අවස්ථාවක් එනවා, සතරපද ගාථාවක්වත් දන්නේ නැති තැනකට ලෝකයාපත් වෙන. පරියත්ති අන්තර්ධාන වුණාම ඒ කියන්නේ ධර්මයේ පිළිබඳ දැනීම අතුරුදන් වුණාම નિરાයාසින්ම ඊළඟ කාරණේ අතුරුදන් වෙනවා. ඒ තමයි පිළිවෙත් කියන ඒවා අතුරුදන් වෙනවා. ඒ ධර්මයේ දන්නේ නැති වුණාම ධර්මයේ හැසිරීමක් කියන එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බෑනේ පින්වත්නි. පිළිවෙත් පිරීම අතුරුදන් වුණාම ඒ කියන්නේ පටිපත්තිය අතුරුදන් වුණාම ඊළඟට අතුරුදන් වෙනවා ඊළඟ කාරණේ. ඒ තමයි පින්වත්නි අධිගම අන්තර්දාන වෙනවා. ඒ කියන්නේ මාර්ගඵලලාභී උත්තමයෝ නැති වෙලා යනවා. ඒ ධර්මයේ දන්නේ ධර්මයේ දන්නේ නැති වුණාම ධර්මචර්යාව අතුරුදන් වෙලා යනවා. ධර්මචර්යාව අතුරුදන් වෙලා ගියපුවාම කොහොමත් මාර්ගඵලලාභී උත්තමයෝ නැති වෙලා යනවා. එහෙම ධර්මයේ දන්නේ නැති වුණාම පිළිවෙත් පිරීමක් නැති වෙනකොට අවසානයේ පින්වත්නි උපාසකයෝ නම් මේක ගිහි පැත්තට ගත්තොත් එහෙම ගිහි පාර්ශවයෙන් පින්වත්නි හිතට එන දේවල් කරගන්න ඔය සුදු වැඳුම් ඇඳගෙන බැරි වෙනවා. ස්වාමින් වහන්සේලා නම් හිතත්
පැවිදි කරන්න ඕන, ගතත් පැවිදි කරන්න ඕනනේ. හිත පැවිදි නොකළම ඇයි දැන් ධර්මයේ දන්නේ නැහනේ. ප්‍රතිපත්ති නැහනේ. එතකොට හිතේ මහානකම අතුරුදන් වෙනවා. මහානකමක් නැති හිතකට වදයක් වෙනවා ගතේ මහානකම. පැහැදිලිද මේ කියන්නේ? ඇතුලාන්ත සංසුන්කමක් නැති කෙනෙකුට ඔය සුදු ඇඳුම කරදරයක්ද නැද්ද? කරදරයක් පින්නත් නේ. හැබැයි ඇතුලාන්ත සංවරයක් තියෙන කෙනෙකුට සුදු ඇඳුම කරදරයක්ද? සුදු ඇඳුම කරදරයක් නෙමෙයි. එහෙනම් පින්වත්නි, ඒ වගේ තමයි සිත පැවිදි නොවුනොත් එදාට ගතේ පැවිද්ද මහ වදයක් වෙනවද නැද්ද? ඇයි? මහාන නොවිච්ච හිතකට ඕන දේවල් මේ සිවුර දරාගෙන කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ විනයානුකූල සිවුර ටිකෙන් ටික ගිලිහිලා භික්ෂුවකගේ පෙනුම ප්‍රතිරූපය නැති වෙලා යනවා. ඒකට කියනවා ලිංග අන්තර්ධානය කියලා, හතරවෙනි එක. අවසානයේදී පින්වත්නි, ධාතු අන්තර්ධානය, ධාතුන් වහන්සේලා පවා අන්තර්ධාන වෙලා යනවා. එදාට ශාසනය ඉවරයි. එතකොට මේ සියලු පිරිහීම්, මේ සියලු අන්තර්ධානයන් ආරම්භ වෙන්නේ මොකෙන්ද? ධර්මය නොදැනීමෙන්. ධර්මය නොදැනීමෙන්. ඒ නිසා පින්වත්නි, මේ කාලයේ මේ බුද්ධ ශාසනයක් පවතින වෙලාවේ, මුණ ගැහිච්ච වෙලාවේ, ඒ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න, බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න අපි මහන්සි වෙන්න ඕන. ලෝකේ කාටත් තේරෙන එක කාටත් තේරෙනවා. බුදවරු ඇතත් බුදවරු නැතත්. හැබැයි බුද්ධෝත්පාදයක තේරුම් ගන්න, වටහා ගන්න, අවබෝධ කරගන්න තියෙන දේ කවදත් කාටත් තේරෙන දේ නෙමෙයි. ඒ නිසා මේ දේශනාව හොඳට ශ්‍රවණය කරන්න. මේ දේශනාවේ දායකත්වයේ දරන පින්වන්ත ඔබටත්, එමෙන්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බණ අහන හැමටත් උතුම් ධර්මාවබෝධය සුවසේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් ධර්මයේ ශ්‍රවණය කරමු. පින්වතුනි, මේ පින්වතුන් කවුරුත් අහලා තිබෙන සූත්‍ර දේශනාවක් තමයි ගිරිමානන්ද කියන සූත්‍ර දේශනාව. ගිරිමානන්ද හාමුදුරුවෝ ගිලන් වෙච්ච වෙලාවක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට වැඩිය අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ වැඩම කරලා ගිරිමානන්ද හාමුදුරුවෝ හොඳටම ගිලන් වෙලා ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේට සැලකලා. ඒ සැලකරලා ඉල්ලීමකුත් කළා. ස්වාමීනි, ගිරිමානන්ද හාමුදුරුවන්ට අනුකම්පා කරලා තථාගතයන් වහන්සේ ගිරිමානන්ද හාමුදුරුව ළඟට වැඩම කරනවා නම් හොඳයි. ඒක ලොකු දෙයක්. ඒ වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට වදාලා කාරණා 10ක්. ඒකට කියනවා දස සංඥා කියලා. මේ දස සංඥාවන් ඉගෙනගෙන ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවෝ ඉදිරියේ සජ්ජායනා කරන්න, දේශනා කරන්න උන්වහන්සේ නිරෝගී බවට පත්වේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. අන්න ඒ දස සංඥාවන්ගේ පළමුවෙනි සංඥාව පිළිබඳව තමයි පින්වත්නි අද දහම් කරුණු කීපයක් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි අනිච්ච සංඥාව. අනිච්ච සංඥා. එතකොට පින්වත්නි, අනිත්‍ය සංඥාව, අනිත්‍යය කියන්නේ මොකක්ද කියලා අහුවොත් එහෙම කයට්ඨේන වයට්ඨේන වැයවන අර්ථයෙන් ක්ෂයවන අර්ථයෙන් තමයි අනිත්‍ය කියන්නේ. එහෙනම් අනිත්‍ය කියන්නේ මොකද්ද? වැයවන බව, ක්ෂයවන බව. පැහැදිලි නේද? ඒක තමයි පින්නත් මොකද්ද? අනිත්‍ය කියන්නේ, අනිච්ච කියලා කියන්නේ. එතකොට අනිච්ච සංඥාව පින්වත්නි
විදර්ශනා භාවනාවක් මේක භාවනාව වශයෙන් වඩනවා නම් අනිත්‍ය සංඥා භාවනාව භාවනාවක් වශයෙන් කර්මස්ථානයක් වශයෙන් මේක වඩනවා නම් පින්වත්නි මුළුමනින්ම විදර්ශනා භාවනාවක්. දැන් භාවනාව ආකාර දෙකකට බෙදෙනවානේ සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. එතකොට සමතයෙන් මොකද කරන්නේ? සමතයෙන් කරන්නේ පින්වත්නි සිත එකඟ කරන එක. ප්‍රධානව සමතයෙන් කරන්නේ සිත එකඟ කරන එක. කොහොමද සිත එකඟ කරන්නේ? නීවරණ ධර්ම යටපත් කිරීමෙන්. නීවරණ ධර්ම එක්ක ඉන්න තාක් කාලයක් ඔබේ සිත වේවා මගේ සිත වේවා කාගේ සිත වුණත් යුද්ධ පිටියක් පින්නත්. නීවරණ ධර්ම එක්ක ඉන්නකම් නීවරණ කීයක් තියෙනවද? 5යි. මොනවද මේ නීවරණ 5? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ධය, උද්ධච්ච කුක්කුච්චේ සහ විචිකිච්ඡාව. මේ 5 එක්ක අපිට හොඳට ගනුදෙනු කරලා පුරුදුයි. මේ නීවරණ එක ඉන්න තාක් කාලයක් පින්නත් නීවරණ තියෙන තාක්කල් මේ හිත ශාන්ත නැහැ. මේ හිත සංසුන් නැහැ. අවුල්. නීවරණ තියෙන තාක්කල් නීවරණ ප්‍රකටව තියෙන තාක්කල් නීවරණ නැගී හිටින තාක්කල් මේ සිත හරියට යුද්ධ පිටියක් වගේ පින්වත්නි. යුද්ධ පිටියක පින්වත්නි ශාන්තව ඉන්න පුළුවන්ද? පුළුවන්ද පින්වත්නි? යුද්ධ පිටියක එහෙම ඉන්න බෑ. මොන හතුරා මොන ආයුධ වලින් මොන පැත්තෙන් පහර දෙයිද කියලා කියන්න බෑ යුද්ධ පිටියක. පින්වත්නි නීවරණ ප්‍රකට වෙන තාක්කල් නීවරණ නැගී හිටින තාක්කල් මේ සිතත් එහෙම යුද්ධ පිටියක්. ඒ නිසා සමතයෙන් කරන්නේ මේ නීවරණ ධර්ම යටපත් කිරීමෙන් පින්වත්නි සිත එකඟ කරවන එක, සිත සංසුන් කරවන එක, සිත පිහිටුවන එක. අන්න ඒ එකඟ වූ සමාහිත වූ ශාන්ත වූ සිතකින් තමයි පින්වත්නි ඊළඟ දේ කෙරෙන්නේ. මොකද්ද? දැකිය යුතු ධර්මය දකින්නේ. අර විශේෂේන පස්සතිති විදර්ශනා. විශේෂ වශයෙන් දැකීම තමයි විදර්ශනාව. එකී දර්ශනය ඇති කර ගන්න පුළුවන් වෙන්නේ පින්වත්නි එකඟ වූ සිතකින්මයි. දැන් උදාහරණයක් කිව්වොත් කිලුටු වෙච්ච කුණු ගෑවිච්ච පින්වත්නි වස්ත්‍රයක් දුන්නොත් එහෙම මේ වස්ත්‍රයට එකපාරම කවුරු හරි කෙනෙක් පින්වත්නි වර්ණ ගැන්නුවොත් පඳු පෙව්වොත් ඒ වර්ණයේ පාට ඒ වර්ණවත් භාවය බොහෝම පැහැපත්ව ඒ වස්ත්‍රයට කාවදීද? කාවදීද පින්වත්නි? කාවදින්නේ නැහැ. කාරණේ මොකද? වස්ත්‍රය කිලුටුයි. ඒ නිසා වර්ණ ගන්වන කෙනා දක්ෂයෙක් නම් පළමුවෙනියටම කරන්න පින්වත්නි වර්ණ ගන්වන එක නෙමෙයි. පළමු කොට කරන්නේ මොකද්ද? වස්ත්‍රය පිරිසිදු කරන එක. වස්ත්‍රය පිරිසිදු කරලා දැන් මේ වස්ත්‍රය හොඳටම පිරිසිදුයි කියලා හරියටම තීරණය වුණාට පස්සේ තමයි මොකද කරන්නේ? පඳු පොවන්නේ. අන්න ඒ වගේ සමතයෙන් කරන්නේ පින්වත්නි මේකේ නීවරණ ධර්ම බැහැර කරලා කුසලාරම්මණයක පිරිසිදුවට පිහිටවන්න පුළුවන් වෙන විදිහට සකසන එක. ඊට පස්සේ තමයි පින්වත්නි විදර්ශනාවෙන් දැකිය යුත්ත දැකීම සිද්ධ වෙන්නේ. එතකොට මේ අනිත්‍ය සංඥා භාවනාව විදර්ශනා භාවනාවක්. මුළුමනින්ම විදර්ශනා භාවනාවක්. එතකොට පින්වත්නි දැන් මෛත්‍රිය කියන එක ගත්තම පින්වත්නි මේ මෛත්‍රියෙන් ප්‍රධානවම සිද්ධ වෙන්නේ දැන් බලන්න බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ආදී විදිහට භාවනාවන් තියෙනවානේ. එතකොට බුද්ධානුස්සතියෙන් කරන්නේ මූලිකව ශ්‍රද්ධාව සකසන එක. ඊළඟට පින්වත්නි මෙත්තාච මෛත්‍රිය වඩන එක. දැන් මෛත්‍රිය වඩන ශ්‍රාවකයා මෛත්‍රී සමාධිය උපදිනකම්ම මොකද කරන්නේ පින්වත්නි? සමතේ තමයි වඩන්නේ. සමතේ වඩන්නේ. ඒ වඩන මෛත්‍රී භාවනාව අරහත් ඵලයේ දක්වා දියුණු කරන්න නම් ඒ ශ්‍රාවකයා මොකද කරන්න ඕන? ඒ මෛත්‍රියෙන් සමතය හදාගෙන එයින් අනතුරුව පින්වත්නි විදර්ශනාවට මෛත්‍රී භාවනාව තුළින්ම හැරෙන්න ඕන. ඔන්න එතෙන්දී මෛත්‍රී සමාධියත් අනිත්‍ය වශයෙන් දකින්න. ඔන්න දැන් ආයෙත් මෛත්‍රී භාවනාවේ කෙලවරට එනවා මොකද්ද? අනිත්‍ය සංඥාව.
දැන් අපි මේ දේශනා කරන්නේ මොකක් ගැනද? අනිත්‍ය සංඥාව. එහෙනම් මෛත්‍රී භාවනාව වඩන කෙනා වුණත් මෛත්‍රී සමාධිය උපද්දව ගත්තට පස්සේ පින්වත්නි මෛත්‍රී සමාධියත් විදර්ශනාවට නගන්න ඕන මේක අනිත්‍යයි කියලා. එහෙනම් ආයෙත් අනිත්‍ය සංඥාව වඩන්න. ඊළඟට අවසානයේ සත්පුද්ගල සංඥාවෙන් ගැලවෙනවා. මෛත්‍රී වඩන්නෙකුත් නැත, මෛත්‍රිය ලබන්නෙකුත් නැත. මේ ඔක්කොම අනිත්‍යයි. දැන් තේරෙනව නේද එහෙනම් පින්වත්නි මොන සමත භාවනාවක් වැඩුවත් පින්වත්නි මේ සමත භාවනාවන් අරහත් ඵලයේ දක්වා පිහිටුවන්නට නම් පින්වත්නි එයින් උපද්දවා ගන්න සමාධිය පවා අනිත්‍ය වශයෙන් බලන්න ඕන. විදර්ශනාවට නගන්න ඕන. එතකොට බලන්න පින්වත්නි අනිත්‍ය සංඥාව කියලා කියන එක අනිත්‍ය සංඥා භාවනාව කියන එක ඍජුවම මුළුමනින්ම විදර්ශනා භාවනාවක්. දැන් මේ අනිත්‍ය සංඥාව වඩන එකේ ආනිසංස කොහොමද පින්වත්නි? අනිත්‍ය සංඥාව වඩන එකේ ආනිසංස. සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ කියලා සංයුත්තයක් තියෙනවා. පංච උපාදානස්කන්ධයන් පිළිබඳව පින්වත්නි වදාළ දේශනා එකතුව කන්ද සංයුත්තේ. දැන් උපාදානස්කන්ධයත් පංචස්කන්ධයත් කියන්නේ දෙකක්ද එකක්ද කියන ප්‍රශ්නේ හුඟ දෙනෙකුට තියෙනවානේ. පංච උපාදානස්කන්ධය කියන්නේ එකක්ද පංචස්කන්ධය කියන්නේ එකක්ද කියලා. පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මහා පුන්නම කියලා සූත්‍රයක්. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා පින්වත්නි චූල වේදල්ල කියලා සූත්‍රයක්. චූල වේදල්ල. මේ චූල වේදල්ල සූත්‍රයේදී පින්වත්නි ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. තෙරණියනි පංච උපාදානස්කන්ධයම උපාදානය වෙනවා උපාදානයේ බවට පත් වෙනවද? එහෙමත් නැත්නම් පංච උපාදානස්කන්ධය නැතුව උපාදානය කියන එක සිද්ධ වෙනවද? ඔන්න අහ ප්‍රශ්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධයමද උපාදානය කියලා කියන්නේ. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය නැතුව උපාදානය කියන්නේ වෙන එකක්ද කියලා ඇහුවා. ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ උත්තර දුන්නා පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයම උපාදානය වෙන උපාදානය නෙමෙයි. උපාදානය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ නෙමෙයි. නමුත් පංච උපාදානස්කන්ධය නැතුව උපාදානය වෙනවා කියලා එකකුත් එහෙම එකකුත් නැහැ. වැටහෙනව නේද මේ කාරණේ? පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ උපාදානය කියන එක නෙවෙයි. ඒ වගේම තමයි පංච උපාදානස්කන්ධයක් නැතුව උපාදානය වෙනවා කියලා එකකුත් නැහැ. එහෙනම් මොකක්ද උපාදානය කියන්නේ? පංච උපාදානස්කන්ධය පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳව තමයි උපාදානය කියන එක හටගන්නේ. එහෙනම් උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇතිවන්නා වූ බලවත් ආසාව ඇල්ම. ඒක තමයි මොකද්ද? උපාදානය කියලා කියන්නේ. පැහැදිලි නේද එහෙනම්? දැන් එතකොට පින්වත්නි මේ කන්ද සංයුත්තේ පින්වත්නි අනිච්ච සංඥා කියලා සූත්‍රයක් තියෙනවා. අනිච්ච සංඥා සූත්‍රය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා අනිච්ච සංඥා භික්කවේ භාවිතා බහුලී කතා. මහණෙනි මේ අනිත්‍ය සංඥාව වඩනවද බහුලී කතා බොහෝ කොට වඩනවද? ඒ කියන්නේ පුරුද්දක් බවට පත් කරනවා. පුරුදු බවට පත් කරගන්නවා. ඒක තමයි බොහෝ කොට වැඩිීමේ. එතකොට මේ අනිත්‍ය සංඥා භාවනාව එහෙනම් වසඟේ පවත්වනවා. මනාව පුරුදු කරගන්නවා. එසේ වඩන ලද නැවත බොහෝ කොට වඩන ලද අනිත්‍ය සංඥාව මොන තරම් ලාභයක් සලස්සනවද කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. කොහොමද? සබ්බං කාම රාගං පරියාදීයති. සියලු කාම රාගය කියන එක පරියාදීයති දුරු කරනවා.
සියලු කාමරාගය දුරු කරනවා. මොකද කාමය කියන්නේ? කාම කියන්නේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේ පංච ඉන්ද්‍රිය වලින් ගන්න අරමුණු වලටනේ කාම වස්තු කියන්නේ. නේද? කාම වස්තු කියන්නේ වල දැන් ගේ දොර යාන වාහන ඉඩකඩම් ගත්තත් අපි ඒ වයින් හොයන්නෙත් මොනවද? අර ටිකමයි. නේ? ඒ හැම දෙයකින්ම ආයෙත් අපි හොයන්නේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශම තමයි. අන්න ඒ කාම වස්තුන් මේ සසරේ ඒ තැන්වල විඳින්න තියෙන කැමැත්ත තමයි මොකද්ද? කාම රාගය කියලා කියන්නේ. පැහැදිලිද? පංචකාම ගුණ, පංචකාම වස්තු විඳිමින් සැපවත්ව ඉන්න තියෙන ආසාව තමයි මොකද්ද? කාම රාගය කියලා කියන්නේ. අන්න ඒවා විඳින්න පුළුවන් ස්ථාන තියෙනවා 11ක්. ඒවට කියන 11 කාම භූමිය කියලා. මොනවද 11 කාම භූමිය? අපාය 4යි, මනුෂ්‍ය ලෝකයයි 5යි, දිව්‍ය ලෝක 6යි, 11යි. එතකොට සබ්බං කාම රාගං පරියාදියති කියලා කිව්වම කාටද එහෙම වෙන්නේ? අනිත්‍ය සංඥාව වඩන බොහෝ කොට වඩන ශ්‍රාවකයාට. එසේ අනිත්‍ය සංඥාව වඩන බොහෝ කොට වඩන ශ්‍රාවකයාගේ ඒ කාම භූමිවල කාම සම්පත් විඳීමට ඇතිවන්නා වූ කාම රාගේ ප්‍රහීන වෙලා යනවා. එහෙනම් එයාට මේ කාම භූමිවල සැරිසරන්න තවදුරටත් අපේක්ෂාවක්, උවමනාවක් හැදෙන්නේ නැහැ. පැහැදිලි නේද පින්වත්නි? ඊළඟට කියනවා සබ්බං රූප රාගං පරියාදියති. සබ්බං රූප රාගං පරියාදියති කියලා කියන පින්වත්නි මේ රූපාවචර බ්‍රහ්ම ලෝක. ඒ බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය රූප රාගය නිසායි සිද්ධ වෙන්නේ. ඒකත් දුර වෙලා යනවා. ඊළඟට සබ්බං භවරාගං පරියාදියති. මේ භවයේ සැරිසරන්න ඒ තැන්වල සැරිසරන්න තියෙන කැමැත්ත දුර වෙලා යනවා. නැවත අහනවා. මොකක් කරන කෙනාටද? අනිත්‍ය සංඥාව වඩන කෙනාට. සබ්බං අවිජ්ජං පරියාදියති. සියලු අවිද්‍යාව දුර වෙලා යනවා. සියලු අවිද්‍යාව දුර වෙනවා. එතකොට අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියලා කියන්නේ පින්වත්නි දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධයේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. මොකද්ද මේ? චතුර් ආර්ය සත්‍ය නොදැනීම තමයි මොකද්ද? අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය නොදන්නා වූ අවිද්‍යාවෙන් වෙහිච්ච සත්වයා පින්වත්නි කෙලෙසුන් සිඳමින් වාසය කරයිද නැත්නම් කෙලෙසුන් වඩමින් වාසය කරයිද? නිමක් නැති කෙලෙස් වඩනවා. එහෙනම් අවිද්‍යාව මුල් කරගෙන අවිද්‍යාව ආහාර කරගෙන යම් තාක් වූ කෙලෙස් ධර්ම අවිද්‍යාවෙන් වෙහිච්ච සත්වයා උපදවනවද? අනිත්‍ය සංඥාව වඩන ශ්‍රාවකයා අවිද්‍යාව දුරු කරන නිසා ඒ සියලු කෙලෙස් ධර්ම ටික මොකද කරන්නේ? සිඳලා දානවා. බලන්නකො ලාභේ පින්වත්නි. දැන් බුද්ධානුස්සතියෙන් ශ්‍රද්ධාව හදනවා. ඊළඟට මෛත්‍රියෙන් ද්වේෂය දුරු කරනවා. ඊළඟට පින්වත්නි පටික්කුල මනසිකාරය එහෙමත් නැත්නම් පිළිකුල් භාවනාව වැඩිවීමෙන් පින්වත්නි රාගය දුරු කරනවා. එකයි. හැබැයි අනිත්‍ය සංඥාවෙන් අවිද්‍යාව දුරු කරනකොට ඒ අවිද්‍යාව මුල් කරගත්තු සියලු කෙලෙස් ධර්ම ටික සිඳිලා යනවද නැද්ද? සියලු කෙලෙස් ධර්ම ටික සිඳිලා යනවා. කොච්චර ලස්සන දෙයක්ද බලන්නකෝ. මේ දේශනාවේ ලස්සන උපමාවක් පෙන්නනවා. අඹ ඉත්තක එක අඹය සම්බන්ධ වෙන ප්‍රධාන නටුවක් තියෙනවානේ. ඒ ප්‍රධාන නටුව සින්දොත් මොකද වෙන්නේ? නෑ පින්නත්නි. අඹ ගෙඩි ඔක්කොම වැටෙනවා. අන්න ඒ වගේ තමයි අනිත්‍ය සංඥාව වඩන කෙනා සියලු අවිද්‍යාව දුරු කරන නිසා අවිද්‍යාව මුල් කරගෙන අවිද්‍යාව ආහාර කරගෙන හටගන්න සියලු කෙලෙස් ධර්ම
ඒකෙන්ම සිඳනවද නැද්ද? ඒකෙන්ම සිඳලා යනවා. බලන්න කොච්චර ලස්සනයිද කියලා. සබ්බං අවිජ්ජං පරියාදීයති. ඊළඟ එක තමයි සබ්බං අස්මිමානං සමූහන්ති. සියලු අස්මිමානය කියන එක මුළුමනින්ම නසනවා. මොකද අස්මිමානය කියන්නේ මම වෙමි කියලා දකින්න භාවය. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නෙමෙයි. සක්කාය දිට්ඨිය සෝවාන් ඵලයෙන් පින්වත්නි නැසිලා යනකොට අස්මිමානය කියන එක පින්වත්නි අරහත් ඵලයේ දක්වාම අරහත් මාර්ග ඥාණයෙන් තමයි පින්වත්නි සිඳින්න තියෙන්නේ. සිඳෙන්නේ අරහත් මාර්ග ඥාණයෙන්. අස්මිමානය ඒ වෙනකන් තියෙනවා. එතකොට මොකද්ද මේ අස්මිමානය කියන්නේ? රූපය මම වෙමි. වේදනාව මම වෙමි ආදී වශයෙන් පංච උපාදානස්කන්ධය තුල මම කියලා කෙනෙක් හඳුනා ගන්නවා. පැහැදිලිද? පංච උපාදානස්කන්ධය තුල මම කියලා කෙනෙක් හඳුනා ගන්නවා. දැන් මෛත්‍රී භාවනාව වඩනකොට මොකද වෙන්නේ? මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා. එහෙනම් මම කියන එකත් ඒකාසේ වැඩෙනවද නැද්ද? මම කියන පුද්ගල සංඥාවත් ඒකාසේ වැඩෙනවා. එහෙනම් මෛත්‍රියන දැන් වඩන්නේ. මෛත්‍රිය වැඩුවට පස්සේ මෛත්‍රී සමාධිය උපද්දව ගත්තම ඒ කියන්නේ මෛත්‍රියෙන් අර නීවරණ ධර්ම බැහැර කරගත්තට පස්සේ ඊළඟට සිද්ධ වෙනවා අර මම කිව්ව කෙනාවත් අස් කරගන්න. ඔන්න ඒකට අනිත්‍ය සංඥාව වඩන්න වෙනවද නැද්ද? ඒකට ආය අනිත්‍ය සංඥාව වඩන්න වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තමයි අනිත්‍ය සංඥාව වැඩිීමේ ලාභය. සියලුම කාමරාගී දුරු වෙනවා. සියලුම රූපරාග දුරු වෙනවා. සියලුම භවරාගී දුරු වෙනවා. සබ්බං අවිජ්ජං පරියාදීයති. සියලු අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වුණාම අවිද්‍යාව මුල් කරගත් සියලු අවශේෂ කෙලෙස් ධර්මත් දුරු වෙලා යනවා. සිඳිලා යනවා. සබ්බං අස්මි මානං සමූහන්ති. සියලු අස්මි මානය පින්වත්නි නැසිලා යනවා. සියලු අස්මි මානය නැසිලා යනවා. දැන් ඊළඟ දේ තමයි පින්වත්නි කුමක්ද අපි අනිත්‍ය සංඥා වශයෙන් වැඩිය යුත්තේ? කුමක්ද අපි අනිත්‍ය වශයෙන් දැකිය යුත්තේ? ගිරිමානන්ද සූත්‍රයේ මේක විස්තර කරනවා. පින්වත්නි මේ ශාසනයේ භික්ෂුව මෙනෙහි කරනවා ඉති පටිසංචික්කති. මෙන්න මේ විදිහට මෙනෙහි කරනවා. කොහොමද? රූපං අනිච්ඡං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්ඡන්ති. එහෙනම් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න තියෙන්නේ, අනිත්‍ය වඩන්න තියෙන්නේ කුමක් පිළිබඳවද පින්නතුනේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය පිළිබඳව. පංච උපාදානස්කන්ධය පිළිබඳව. දැන් පංච උපාදානස්කන්ධය පිළිබඳව පින්වත්නි එකින් එක විස්තර කරන්න ගියොත් මේ දේශනාවේ කාලය මදි වෙනවා. අපි දේශනා කරන්නේ කොමක් පිළිබඳවද? අනිත්‍ය සංඥාව පිළිබඳව. නමුත් එකක් තේරුම් ගන්න, පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මතක තියාගන්න දුකක්. දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ අපි බොහෝ දෙනෙක් හිතන්නේ ප්‍රතිසන්දියක් ලබනකොට එහෙමත් නැත්නම් ඉපදෙනකොට මේ ඉපදීමේදී හටගන්න දේ තමයි මේ කියන පංච උපාදානස්කන්ධය කියලා. නෑ පින්වත්නි. ඒක නෙමේ පංච උපාදානස්කන්ධය කියන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් සද්දයක් අහනකොට මේ ආදී විදිහට ඉන්ද්‍රිය පහෙන් යම් යම් අරමුණක්ද ගන්නේ. ඒ අරමුණක් ගන්න ගානේ පින්වත්නි පංච උපාදානස්කන්ධයන් හටගනිමින් නිරුද්ධ වෙනවද නැද්ද? නිරුද්ධ වෙනවා පින්වත්නි. එහෙනම් පංච උපාදානස්කන්ධේ පහළ වෙනවා කියලා කියන්නේ මේ සත්වයේ උපදින එක නෙවෙයි. ඇහැට රූපයක් දකිනකොට ඒ රූප මාත්‍රය පින්වත්නි රූප මාත්‍රයත් එක්ක පංච උපාදානස්කන්ධය හට ගන්නවද නැද්ද? පංච උපාදානස්කන්ධයන් හට ගන්නවා. රූපේ විතරක් නෙමෙයි. දැන් රූප උපාදානස්කන්ධය කියනනේ. රූප කියන්නේ ඇහැට පේන එක විතරක් නෙමෙයි. ඒකට කියනවා චක්කුප්පසාද රූපේ. ඊළඟට කනට ඇහෙන ඒවා.
ඒකට කියනවා සෝත ප්‍රසාද රූපේ කියලා. ඒකත් රූප තමයි. පැහැදිලි නේද? එතකොට පින්වත්නි අපේ ඉන්ද්‍රිය පහෙන් ඇතුළට ගන්න ඉන්ද්‍රිය පහෙන් ගොදුරු කරගන්න සෑම අරමුණක් පාසා ඒ කොච්චරද පින්වත්නි ගොදුරු කරගන්න අරමුණු අපි ඉන්ද්‍රිය පහෙන් පැය 24ක් ගමුකෝ දවසක්. ඒ දවසක් ඇතුළත අපි ඇහෙන් රූප කොච්චර බලනවද? කනෙන් ශබ්ද කොච්චර අහනවද? නාසයෙන් ගඳ සුවඳ කොච්චර දැනෙනවද විඳිනවද? ඔය හැම එකක් ගානේ වෙන් වෙන්ව උපාදාන ස්කන්ධ හට ගන්නවද නැද්ද? හට ගනිමින් නිරුද්ධ වෙනවා. එතකොට මේ උපාදාන ස්කන්ධය කියලා කියන්නේ බරක් පින්වත්නි. භාර කියන සූත්‍රෙත් පෙන්නනවා මේක බරක්. අපිට උහුලගෙන අරන් යන්න තියෙන බරක් මේක පින්වත්නි. එතකොට ධර්මයේ නොදන්න ආර්ය ධර්මයේ නොදන්න ආර්යයන් ඇසුරු නොකරන සත්පුරුෂ ධර්මයේ නොදන්න සත්පුරුෂයන් ඇසුරු නොකරන අනුවන වූ බාල වූ අව්‍යක්ත වූ ශ්‍රාවකයා මොකද කරන්න පින්වත්නි මේ පංච උපාදානස්කන්ධේ පින්වත්නි අල්ලා ගන්නවා. එහි කැමැත්ත උපද්දව ගන්නවා. හරියට ගඟදියේ ගසාගෙන යන මිනිස්සෙක් වේගෙන් පහළට ගංගාවක් ගලා බහිනකොට පින්වත්නි ඒ ගඟට වැටෙනවා මේ මිනිස්සයා. දැන් මේ මිනිස්සයාත් මොකද වෙන්නේ? අර ගඟදියේම පල්ලෙහාට ගසාගෙන යනවා. දැන් ගසාගෙන යන මේ මිනිස්සයා මොකද කරන්නේ? ගංගාවේ ඌරේ තියෙන මොනවා හරි තනකොළ පඳුරක එල්ලෙනවා. එතකොට මොකද වෙන්නේ පින්වත්නි? අර තනකොළ පඳුරත් පසුත් එක්කම ගලවගෙන ආයෙත් කොහෙටද වැටෙන්නේ? ආයෙත් ගඟට. තවත් පල්ලෙහාට යනවා. ඒ යනකොට තවත් පඳුරු තියෙනවා ඒව එල්ලෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ ටිකත් ගලවගෙන ආයෙත් ගඟටම වැටෙනවා. පසුත් එක්කම ගලවගෙන වැටෙනවා. දැන් ආයෙත් පල්ලෙහාට යනවා. එහෙනම් එල්ලෙන එකක් ගාන මේ මනුස්සයාට මොකද වෙන්නේ? විනාශෙමද නැද්ද? විනාශෙමයි. අන්න ඒ වගේ තමයි ආර්යයන් දකින්නේ නැත්තම් ආර්ය ධර්මයේ වටහා ගන්න නැත්තම් ඊළඟට සත්පුරුෂයන් ඇසුරු කරන්නේ නැත්නම් සත්පුරුෂ ධර්මය හරියට අවබෝධ කරගන්න නැත්නම් මේ ආර්ය ධර්මයේහි සත්පුරුෂ ධර්මයේහි හික්මීමක් ඇති කරගන්න නැත්නම් අන්න ඒ ශ්‍රාවකයාත් පින්වත්නි අනිත්‍ය වෙන දේවල් නිට්ටයයි කියලා එල්ලෙන්න බලනවා. අනිත්‍ය වශයෙන් දැකිය යුතු දේවල් නිට්ටයයි කියලා දකින්න පටන් ගන්නවා. විනාශයක්මද නැද්ද? විනාශයක්මයි. දුක් සහිත දේ සැපයි කියලා එල්ලෙන්න බලනවා. අනාත්ම දේ ආත්මයි කියලා එල්ලෙන්න බලනවා. ඒ තාක් විනාශයද නැද්ද? විනාශයමයි පින්වත්නි. විනාශයක්මයි. එතකොට දේශනාවේ කියනවා පින්වත්නි සියලු සංස්කාර අනිත්‍යයි කියලා. සබ්බේ සංඛාරා අනිච්ඡාති. අපි කවුරුත් අහලා තියෙන ගාතාවක් නේ. යදා පඤ්ඤාය පස්සති ආදී විදිහට. ඔය ගාතාවල දෙවෙනි ගාතාවේ කියනවා සබ්බේ සංඛාරා දුක්ඛාති. යදා පඤ්ඤාය පස්සති. තුන්වෙනි ගාතාවේ කියන්නේ කොහොමද? සබ්බේ සංඛාරා නෙමෙයි. තුන්වෙනි ගාතාවේ කියන්නේ සබ්බේ ධම්මානත්තාති. එතකොට පළවෙනි දෙවෙනි ගාතාවල කිව්වේ කොහොමද? සබ්බේ සංඛාරා අනිච්ඡාති. දෙවෙනි ගාතාවේ කිව්වේ සබ්බේ සංඛාරා දුක්ඛාති. තුන්වෙනි ගාතාවේ කිව්වේ සබ්බේ සංඛාරා නෙමෙයි සබ්බේ ධම්මානත්තාති. එහෙනම් සංඛාර වෙනයි ධර්ම වෙනයි. සංඛාර කියන්නේ මොනවද? සංඛාර කියලා කියන්නේ පින්වත්නි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. සංඛාර කියන්නේ මොනවද එතකොට? හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. ඒවා අනිත්‍යයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සියලු දේවල් අනිත්‍යයි පින්වත්නි. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් අනිත්‍ය නිසාම දුකයි. සබ්බේ ධම්මානත්තා. එතකොට ධම්ම කිව්වේ මොනවද? සංඛාර කිව්වේ එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. ධම්ම කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූද හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්තා වූද සියලු දේවල් වලටම කියනවා මොකක් කියලාද? ධම්ම කියලා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු නැති දේවල් මොනවද? දෙකක් තියෙනවා.
පළවෙනි මේක තමයි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු නැති නිර්වාණ ධාතුව. නිර්වාණ ධාතුව නිවන හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු එකක් නෙවෙයි. අසංකත ධර්මය කියලා කියන්නේ ඒකයි. අසංකතයි. ඊළඟට හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු නැති කාරණේ තමයි මොකද්ද? අවකාශය. අවකාශය හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු එකක් නෙමෙයි. දැන් එතකොට බලන්න සියලු සංස්කාර ධර්මත් අනිත්‍යයි. එතකොට දැන් ගිරිමානන්ද සූත්‍රය අපිට පෙන්නනවා අනිත්‍ය වශයෙන් බලන්න කියලා මොකක් දිහාද? පංච උපාදානස්කන්ධය දිහා. එසේ අනිත්‍ය සංඥාව වඩනකොට මොකද්ද ලාභය කිව්වේ? සබ්බං කාමරාගං පරියාදීයති. සියලු කාමරාගේ දුරු වෙනවා. සබ්බං රූපරාගං පරියාදීයති. සියලු රූපරාගේ දුරු වෙනවා. සබ්බං භවරාගං පරියාදීයති. සියලු භවරාගය දුරු වෙනවා. සබ්බං අවිජ්ජං පරියාදීයති. සියලු අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව මුළු කරගත් අවශේෂ සියලු කෙලෙස් ධර්මත් දුරු වෙලා යනවා. සබ්බං අස්මිමානං සමූහන්ති. දේශනාවේ කියනවා පින්වත්නි අනිච්ච සංඥා භාවයේ තබ්බා අස්මිමානං සමුග්ඝාතාය. අනිත්‍ය සංඥාව වඩන්න ඕන කුමකටද? අස්මිමාන සමුග්ඝාතාය. අස්මිමානය මුළුමනින්ම නැසීම සඳහා. අස්මිමානයේ මම වෙමි. මේ පංච උපාදානස්කන්ධය තුල මම වෙමි මම ඉන්නවා කියලා හඳුනා ගන්න හැඳිනීම දුරු කරන්න නම් මොකද්ද වඩන්න ඕන කියන්නේ? අනිත්‍ය සංඥාව කියන එක වඩන්න ඕන. එසේ වඩන ලද අනිත්‍ය සංඥාව ආනිසංසදායකයි. දේශනාවේ විස්තර කරනවා ලස්සන උපමා ටිකකින්. මොකේද? අනිත්‍ය සංඥා සූත්‍රයේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ. බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි සරත් කාලයේ ගොවියෙක් පින්වත්නි නගුලක් බැඳගෙන කුඹුරක් හානවා. නගුලක් බැඳගෙන කුඹුර හානකොට මොකද වෙන්නේ? මේ නගුල් තලයට අහු වෙලා ඒ කුඹුරේ තියෙන පින්වත්නි යට සැඟවිච්ච සියලු ලොකු කුඩා මුල් ඉදිරිලා උඩට එනවද නැද්ද පින්වත්නි? ඉදිරිලා උඩට ඇවිල්ලා විනාශ වෙලා යනවා. බුදුහාමුදුරුවෝ වදාලා අන්න ඒ වගේ කිව්වා අනිත්‍ය සංඥාව වැඩිම. අර යට සැඟවිච්ච කෙලෙස් ධර්ම මොකද වෙන්නේ? ඒවා ඉහළට ඇවිල්ලා පින්වත්නි ඒ සියල්ල විනාශ වෙලා යනවා කිව්වා. පැහැදිලිද? අර මුල් ටික ඉහළට ඇවිල්ලා ඔක්කොම මුල් ටික සිඳිලා ගියා වගේ අනිත්‍ය සංඥාව වඩන ශ්‍රාවකයාගේ సంతානේ සැඟවිච්ච කෙලෙස් ධර්ම මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා කිව්වා. සමහර කෙලෙස් ධර්ම අපි තුල තියෙනවවත් අපි දන්නේ නැහැ. නමුත් අපි මේ කෙලෙස් වලින් විනාශ වෙච්ච වාර ඕන තරම් තියෙනවා. අපිට හිතෙන්නේ මේක නැහැ කියලා. නැතුව නෙවෙයි පින්වත්නි. ඒ තරම් සියුම්ව නිදිගත්තු ස්වභාවයෙන් ඉන්නවද නැද්ද? නිදිගත්තු ස්වභාවයෙන් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් පෙන්වුවා. මොකක්ද ඒ උපමාව? මහණෙනි කැනි මඩලක් තියෙනවා. කැනි මඩල කියලා කියන්නේ යම් වහලයක සියලු පරාල පින්වත්නි මුදුන් වෙන තැනක් තියෙනවා. ඒ මුදුනේ තමයි පින්වත්නි සියලු පරාලවල බර දරලා ඉන්නේ. ඒ මුදුන සින්දොත් කැනි මඩල සින්දොත් මොකද වෙන්නේ? සිඳින්න තියෙන්නේ කැනි මඩල විතරයි. පරාල ටික නිකම්ම වැටෙනවද නැද්ද? නිකම්ම වැටෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ අනිත්‍ය සංඥාව වැඩිම. එහෙනම් අනිත්‍ය සංඥාව යම් ශ්‍රාවකයෙක් වඩනවා නම් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් නැවත නැවත බලමින් වාසය කරනවා නම් ඔහු සියලු කෙලෙස් ධර්ම නැමැති පරාල මුදුන් වෙන කැනි මඩල සිඳිනවා පින්නතුනේ. බලන්නකො මේ උපමාව ලස්සන. නේ ඒ කෙලෙස් කියන්නේ පරාල ටික නම් ඒ කෙලෙස් ධර්ම නැමැති පරාල එකතු වෙන කැනි මඩල සිඳිනවා ඒ ශ්‍රාවකයා. අනිත්‍ය සංඥාව වැඩුවොත්. ඊළඟට ඉහත කිව් උපමාව සියලුම අඹගෙඩි එකතු වෙලා ඒ සියලුම අඹගෙඩි සම්බන්ධව තියෙන ප්‍රධාන අඹ නටුවක් තියෙනවා. යමෙක් ඒ අඹ නටුව සින්දනං
සියලු අඹ ගෙඩි ටික බිම වැටෙනවද නැද්ද? බිම වැටෙනවා. අන්න ඒ වගේ තමයි කිව්වා මේ අනිත්‍ය සංඥාව වඩන ශ්‍රාවකයා ඒ කෙලෙස් ධර්ම ගැවසී තියෙන මූලයම සිඳිනවායි කිව්වා. මූලයම සිඳිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ තවත් විස්තර කරනවා පින්වත්නි. හරියට මොන වගේද? සුවඳම මල් අතර මේ ලෝකේ මොන තරම් සුවඳ මල් තිබුණත් ඒ සුවඳ මල් අතර දෑ සමන් මල අග්‍රයි. වැඩිම සුවඳ දෑ සමන් මල. මහණෙනි අනිත්‍ය සංඥාව ඒ වගේ කිව්වා. මේ ලෝකේ යම්තාක් සුවඳ වර්ග තියෙනවා නම් ඒ සුවඳ වර්ග අතර කළු අගිල් කියන එක අග්‍රයි. අනිත්‍ය සංඥාව වඩන ලද අනිත්‍ය සංඥාව මහණෙනි ඒ වගේ කිව්වා. මොනතරම් රජවරු හිටියත් ඒ රජවරු අතර චක්‍රවර්ති රජුරු අග්‍රයි. චක්‍රවර්ති රජුරු අග්‍රයි වගේ තමයි මහණෙනි අනිත්‍ය සංඥාව වඩන ලද ඒ වගේ කිව්වා. තාරකා යම්තාක් තියනවද ඒ තාරකාවල තාරකා මණ්ඩලට වඩා අග්‍රයි සඳ මණ්ඩල කියන එක. සඳ මණ්ඩල අනිත්‍ය සංඥාව මහණෙනි ඒ බඳුයි කිව්වා. සියලු වලාවන් යටපත් කරගෙන සූර්යා ආලෝකයෙන් බබලනවා කිව්වා. අන්න ඒ වගේ කිව්වා නිත්‍ය සංඥාව. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අනිත්‍ය මෙනෙහි කරන්න අනිත්‍ය වඩන්න කොහොමද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. මේකයි රූපය, රූපේ හට ගැනීම මේකයි, රූපේ නැතිවීම මේකයි. මේ හැම නිමේෂයක් ගානේ රූපයන් නැති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අතරක් නැතිව එක දිගට ඇති වෙමින් නැති වෙනකොට අපිට හිතෙන්නේ එකක් තියෙනවා කියලා. නමුත් එකක් තියෙනවා නෙවෙයි. හොයන්න බැරි වේගයකින් ඉඩක් දකින්න බැරි වේගයකින් ඇති වෙවි නැති වෙනවා ඇති වෙවි නැති වෙනවා. ඉතින් ඕක රාශියක්. ඔන්න ඕක තමයි රූපස්කන්ධය කියන්නේ. එතකොට ඉති රූපං රූපේ මේකයි. ඉති රූපස්ස සමුදයෝ රූපේ හට ගැනීම මේකයි. ඉති රූපස්ස අත්තංගමෝ රූපේ අස්තේට යෑම එහෙමත් නැත්නම් මේ රූපේ විනාශ වීම වෙනස් වීම මෙන්න මෙහෙමයි. මෙන්න මේ විදිහට පින්වත්නි යමික් උපාදානස්කන්ධ පංචකය පිළිබඳවම පින්වත්නි අනිත්‍ය සංඥාව වඩනවා නම් අන්නේ ශ්‍රාවකයා සබ්බං අස්මිමානං සමූහන්ති කිව්වා වගේ අස්මිමානයේ දුරු වෙන්නේ අරහත් මාර්ගඥාණයෙන්. මේ ශ්‍රාවකයා මේ කර්මස්ථානයෙන්ම සියලු කෙලෙස්ම නසනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ඔය අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතන සංඥාවකුත් තියෙනවා. නිත්‍ය සංඥාවකුත් තියෙනවා. හැබැයි ඒක අනිච්චේ නිච්ඡං ඉති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ. ඒක විපරීතයක්. ඒක විකෘතියක්. මොකද්ද? අනිත්‍ය වූදේ නිට්ටයයි කියලා ඇති කරගන්න සංඥාව. මෙතන කියන්නේ කුමක්ද? ලෝකයා නිට්ටයයි කියලා හිතාගෙන ඉන්න ලෝකයේ වඩන්න කියනවා මොකද්ද? අනිත්‍ය සංඥාව. සියලු දෙනාට උතුම් නිවන පිණිස මේ දේශනාව මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමාවට පත් කරනවාද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් සජීවීව මේ දේශනාව ලෝපුරා ධර්ම දානයක් ලෙස විසුරුවා හරින්නට යෙදුනේ රත්මලාන පදිංචි පින්වත් දමයන්ති පුංචි හේවා මෙනවිය විසින් අරමුණු අතරට එක් වෙන්නේ දැනට මදක් රෝගාතුරව වාසය කරන පින්වත් දෙමව්පියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ඒ මව්පියන්ට ලැබේවා කියන ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමයි. ඒ සමගම දේශකයාණන් වහන්සේ හැටියට මටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ උතුම් වූ ධර්ම දානය අද බොහෝ දෙනාට හිත සැප මිනිස සිද්ධ කරන්නට යෙදුනා. රැස් කරගත් උදාාරතර වූ කුසලානිසංස ධර්මයෝ පින්වත් ඔබ සියලු දෙනා නමින් මියගිය
සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ධර්ම දානය කළ දමයන්ති පුංචි හේවා පින්වත් මෙනවියටත් සුවසේම උතුම් ධර්මාවබෝධය සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කළ හැමටත් නිදුක් නිරෝගී සුවය සහනය වේවා. හැමට බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවනින් සැනසීමම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. දෙවියෝද ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදී වෙත්වා. උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහිම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහා පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.